හොඳයි. අයිබෝලා හැමෝටම අපි මේ කතා කරන්න යන්නේ ඔයාලගේ අලුත්ම පාඩම. එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධති පාඩම කියන්නේ මොකක්ද? ඒකේ හරය මොකක්ද? සහ ඒකේ ප්‍රධාන කොටස් ටික මොනවාද කියලා පුතේ අද දවසේ අපි සාකච්ඡා කරලා අවසන් කරනවා. හොඳයි. මෙහෙයුම් පද්ධති කියන්නේ මොකක්ද? පළවෙනි කොටස මෙහෙයුම් පද්ධති කියන්නේ මොකක්ද? එතකොට මෙහෙයුම් පද්ධති කියන්නේ මොකක්ද කියලා කියපු ගමන් ටක්ගාලා මේ පාඩක අලුතෙන් ඉන්න මොනවද මම චුට්ටක් නැවත පුරුදු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි උදාහරණ ටිකක් කියන එක. මම අහලා තියෙනවා Windows 10, Windows 7, Windows XP ඔන්න වගේ එක එක මෙහෙයුම් පද්ධති වල නම් ඔයාලට හරිය ඇහෙන්න පුළුවන්. ඒ වගේම අහලා තියෙනවා Macintosh computer ගොඩක් ඒවා Android ඔය හැම එකකම පුතේ මෙහෙයුම් පද්ධති කියන කාණ්ඩය තමයි අයිති වෙන්නේ. දැන් එතකොට ඔයා මෙහෙයුම් පද්ධති කියන්නේ මොකක්ද කියන එක සාපේක්ෂව ඔයාලට බල අදහසක් තියෙනවා. හැබැයි දැන් ඇයි මේකට මෙහෙයුම් පද්ධති නැත්තම් කියන්නේ ඒක ඔපරේටින් සිස්ටම් කියන්නේ ඇයි? සිස්ටම් එක ඔපරේට් කරනවා. ඒ කියන්නේ පද්ධතිය මෙහෙයවනවා. ඒ කියන්නේ මොකක්ද පුතේ? දැන් උදාහරණයක් පරිගණකයේ කියන්නේ පරිගණක පද්ධතියක්. එහෙනම් පරිගණකයේ කියන්නේ පරිගණක පද්ධතියකට. දැන් එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් එහෙම මට කියන්න පුළුවන් ජීවාංග, දෘඩාංග, මෘදුකාංග, ස්ථිරාංග කියන සියල්ල එකතු වෙච්ච ඒ සමස්තය තමයි පරිගණක පද්ධතිය කියලා අපි කියන්නේ. දැන් එහෙමනම් මේ විදිහට කියන පරිගණක පද්ධතිය මේ විදිහට අපි නම් කරන පරිගණක පද්ධතිය උදේ සමස්තය පරිපාලනය කරන්නේ මේ කියන මෙහෙයුම් පද්ධතිය. තේරුණානේ? හරි. දැන් මේක මෙහෙම කිව්වොත් නෝයි. මේක අවුරුද්දක් සවිස්තරාත්මකව සාකච්ඡා කරන්න ඕනේ. දැන් මෙහෙමයි. උදාහරණයක් අපි දැන් ගමු. උදාහරණයක් අපි දන්නවා අපි ගෙදරට ගේන කම්පියුටර් එක. හරිද? ගෙදරට ගේන කම්පියුටර් එක අපි හරි ආසාවෙන් හරි ලස්සනට වැඩ කරනවා. ඒකට හේතුව පරිගණකයේ සහ මම කියන පුද්ගලයා අතර තියෙන සම්බන්ධය නැත්නම් බොන්ඩ් එක හරිම වැඩි. මොකද ඒක පාට පිළයක් තියෙනවා. මම ආසු දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් ළමයි මෙතන ඇති පුතේ. දැන් ෆෝන් එක කියන්නේ පරිගණකයක් වගේ දන්නවා. රාත්‍රී නිදා ගන්න වෙලාව පවා ඔයා වෙන් කරන්නේ ෆෝන් එකටනේ. ඒ හේතුව ඔයා ඒක වඩා පුතේ හිතා ගන්න බැරි විදිහට ඔයා ඒකට ඇඩික්ට් වෙනවා. හැබැයි වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මේක මෙහෙම පද්ධතියේ කාර්යය. දරුවනේ මේ විදිහට මම මේක පන්තියේ එක්සැම්පල් කිව්වා. ඔයාලට මතකයි සමහර විට දැන් මාට පිටරට ඉන්නවා වගේ නෑදෑ කෙනෙක් කියනවා පුතේ දිහිමයි මම ගාව තියෙන Apple ලැප් එක මම වාට මේක දෙන්නම් නොමිලේ. ඔයා මේක තියාගන්න කියලා. ඔයාට හරි ආසාවෙන් පුතේ Apple ලැප් එකක් ඔයාට එවනවා පිටරට ගිහින්. ඒ කියන්නේ iPad එකක්. දැන් ඉතින් ඔයා මොකද කරන්නේ? හරි සතුටුයි. Apple අර ඉතින් ඔයා ගෙන්න ගන්නවා. ඔයා ගිහිල්ලා ටැක්ස් එක ගෙවලා අර ඔයා ලැප් එක ගන්න. අරගෙන සුදු පාට අර ලොකෝ ලැප් එක තියෙන ඔයා දී ගන්නවා. ඊගාටම බලවත් තුල දෙන පුතේ මේක තමයි ලැප් එක. හැබැයි මේකේ තියෙන එකම ප්‍රශ්නේ එක ඔන් වෙන්නේ නැහැ. දැන් මේක මොකද කරන්නේ? ඔයාලා මේකේ වටිනාකමක් පිළිගන්නවද? ඔන්න ඔබේ ප්‍රශ්නයක් මම දෙනවා. මොකද ඔන් වෙන්නේ නැහැ කියන්නේ මේක තියෙන කොටස් ටික තියෙනවා. කිසි අඩුවක් නැහැ මදර්බෝඩ් RAM කියලා තියෙන. හැබැයි ඔන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සරලව කියනවා නම් ඩෙස්ක්ටොප් එකේ Windows වගේ ඒක Mac OS එකේ Mac OS එක ඔන් වෙන්නේ නැහැ. එතකොට මට කියන්න මේ ලැප් එකෙන් ඔයා මොකද කරන්නේ? ඔයා හිතලා බලන්න ඔයාට කරන්න පුළුවන් එක්ක මේව කියලා කපස් පුරාන්න තියන්න. නැත්නම් එළවලු කමර හේදයක් බවට පත් කරගෙන නැත්නම් ලස්සනට පේන්න තියන්න. ඔය වගේ දේවල් කරලා ඇරෙන්න ඔයාට පරිගණකයේ ඔයාගාව ගෙදර තියෙන normal i3 ලැප් එකක් ඔයාට වටිනවා. අර ඔන් වෙන්නේ නැති iMac ලක්ෂ ගණන් ලැප් එකකට වඩා. ඒකට හේතුව උතේ ඔයා සහ පරිගණකය අතර මිත්‍රශීලී සම්බන්ධතාවය. ඔයා සහ පරිගණකය අතර මිත්‍රශීලී සම්බන්ධතාවය නිර්මාණය කරන්නේ මෙන්න මේ කියන. මෙන්න මේ අපි දැන් කතා කරන පුතේ මොකෙන්ද? මෙහෙයුම් පද්ධතිය කියන කාණ්ඩේ එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය කියන මුළු කාණ්ඩය. දැන් ඊට පස්සේ ඔන්න කාරණේ දැන් තේරෙනවා. ඒ කියන්නේ තරම දෘඩාංග කියන අතට අහු වෙන කෑලි ටිකයි අපි අතර සම්බන්ධතාවය හදන්නේ උනේ. අතට අහු වෙන කෑලි ටිකයි අපි අතර සම්බන්ධතාවය හදන්නේ මේ කියන මෙහෙයුම් පද්ධතිය. හරි. මම දැන් චුට්ටක් ඒකම පැත්තකින් තියලා
තව ටිකක් ඉස්සරහට මේ කතා කරගෙන යනවා මේ ලෝකෙ මෘදුකාංග කියලා જાතියක් තියෙනවා පාඩම software කියන જાතියක් තියෙනවා. මේ වෙනකොට වායක දැනගෙන ඉන්න ඕන. මේ software ප්‍රධාන වර්ග දෙකයි පුතේ. software ප්‍රධාන වර්ග දෙකයි. අංක 1 තමයි system software පද්ධති මෘදුකාංග කියලා කියන්නේ. අංක 2 තමයි යෙදුම් මෘදුකාංග එහෙම නැත්නම් application software කියන්නේ. දැන් application software කියන කාණ්ඩ තමයි computer games වර්ග ඊට පස්සේ web browsers වර්ග ඔය හැමදේම යන්නේ application software කියන කාණ්ඩෙට. එතකොට system software කියන්නේ අන්නේ ඒක තමයි මෙහෙම පද්ධතිය දෙන්නේ. ඒ වගේම තව කියන ඊට අමතරව තව වර්ග දෙක තුනක් උදාහරණයක් ඔය අහලා ඇති අපි කතා කරනවා භාෂා පරිවර්තක මෘදුකාංග ඔන්න වගේ දේවල් යන්නේ system software කියන එකට. තව තියෙනවා unity program කියන්නේ උපයෝගිතා මෘදුකාංග ඒවත් තියෙන system එකේ. එහෙනම් පද්ධති මෘදුකාංග කියන මෘදුකාංග වර්ගයට අයිති වෙන විශේෂ මෘදුකාංග જાතියක් තමයි මෙහෙයුම් පද්ධති කියන්නේ. මෙන්න මේ මෙහෙයුම් පද්ධති කියන මෘදුකාංගය මෙන්න මේ මෙහෙයුම් පද්ධති කියන මෘදුකාංග සාමාන්‍යයෙන් පරිගණකයක සියලුම මෘදුකාංග දෘඩාංග සියල්ල පරිපාලනය කරමින් ක්‍රියාත්මක වෙනවා. ඔන්න දැන් උනාට මෙහෙයුම් පද්ධති කියන වචනේ ප්‍රැක්ටිකල් තේරෙනවා. තේරුණා? එහෙමනම් ඒක තේරුම් ගත්තා. දැන් එතනින් චෝදන නෝට් එක ක්ලියර් කරනවා මෙහෙයුම් පද්ධති කියන එක. මේ පද්ධති කියන එක මේක කලින් මම ක්ලාස් එකේ වාල් නෝට් එක ලියලා තියෙනවා. වාට එක බලාගෙන මඩු ස්ටෑන්ඩ් වල පුරු ගන්න පුළුවන්. මොකද ඔයා දන්නවා කිසි වෙලාවක පොතක් බලාගෙන ගන්න දුරු දෙයක් නෙමෙයි. අලුතෙන් මම කර්ම එකතු කරන එක මේ එකතු කරන කර්ම වල දාලා වාට ලියා ගන්න පුළුවන්. හරි ලියාගමු. මෙහෙයුම් පද්ධති ලෙස සැලකෙන්නේ මෙහෙයුම් පද්ධති ලෙස සැලකෙන්නේ මෙහෙයුම් පද්ධති ලෙස සැලකෙන්නේ මෙහෙයුම් පද්ධති ලෙස සැලකෙන්නේ පරිගණක පද්ධතියක දෘඩාංග සහ පරිශීලකයා අතර මොකක් අතරද පුතේ? දෘඩාංග සහ පරිශීලකයා අතර සම්බන්ධතාවය දෘඩාංග සහ පරිශීලකයා අතර සම්බන්ධතාවය දෘඩාංග සහ පරිශීලකයා අතර සම්බන්ධතාවය ගොඩනගමින් සම්බන්ධතාවය ගොඩනගමින් පරිශීලකයාට අතුරු මුහුණක් සපයන දැන් මේක නිර්වචනය මම කලින් කියපු එකට වඩා එක්ස්පර්ට් වෙනවනේ මේ කොටස් චුට්ටක් උතර කටවල තියාගෙන ඔයාලා ඒවල ළමයි ඔයාලා කරගන්න පුළුවන්. පරිශීලකයාට අතුරු මුහුණක්
එයා තමයි හැඩේ හදන්නේ. මෙන්න මේ වගේ ඕනිම මෙහෙයුම් පද්ධතියක වේවා software එකක වේවා උදේ අපිට එළියෙන් ලස්සනට රූපලාව වෙන්න දැන් අපි Windows කතා කරමු ලංකාවේ මොනිටර් 80ක් විතර යූස් කරන්නේ Windows. දැන් Windows ගත්තොත් Windows 7 10 ඕනි එක උදේ ඔයා දන්න ටාස්ක් බාර් එකක් තියෙනවා, ස්ටාර්ට් ලකුණක් තියෙනවා, ඒත් එක්කම ස්පාර්ක් බටන් එකත් එක්ක උත්තර ස්ටාර්ට් එක තියෙනවා. උන්වගේ දේවල් ඩෙස්ක්ටොප් එකේ තියෙනවා. ඔය වගේ දේවල් ටික මේ ඔකේ හැඩේ දැන් මේ හැඩේ අපිට ලස්සනට පාඩපාඩන පෙන්වන්න කරුවනේ මේකේ ඇතුලේ තියෙනවා වෙනම එක බිඳුව ගාපු එහෙම නැත්නම් වෙන C# C++ වගේ ලැන්ග්වේජ් එකකින් ලියපු දැවැන්ත කේතයක්. අන්නේ කේතේ නිසා තමයි පුතේ අපිට එළියෙන් පේන ලස්සන රූපේ පේන්නේ. එහෙම එන මතක තියාගන්න මෙන්න මේ කේතේ නිසා තමයි එළියේ තියෙන රූපේ පේන්නේ නම් දැන් ඔන්න දැන් අපිට ඊළඟට ප්ලොට් එකක් වෙන එක පොයින්ට් එකක්. ඒ කේතේ තමයි ඇත්තටම මේ වැඩේ කරන්නේ. අර එළියේ තියෙන රූපෙන් තමයි ඒ කේතයේ තියෙන කැට යවලා මිනිස්යාගෙන අපි සහ එයා අතර මිත්‍රශීලී සම්බන්ධයක් ගොඩනගනවා. දැන් මම හිතන්නේ ඔයාලට මේ කතන්දරේ තේරෙනවා. දැන් අපි එතනින් ඉස්සරහට යමු. දැන් පුතේ කර්නල් එක කියන්නේ එහෙමනම් අපි කර්නල් එකෙන් දැම්ම OS එක හැදිලා තියෙන කර්නල් එක. ඒක මොකක් හරි පරිදෙන්න භාෂාවකින් ලියපු කෝඩ් ගොඩක්. ඒ කෝඩ් ගොඩ ලස්සනට මෙන්න එක තමයි මේ උපදින එළියේ තියෙන රැඩිට් කැලරි එකකින් කරන්නේ. හරි. ලියනවා මේ විදිහට මාතෘකාව කර්නල්. හරි මාතෘකාව කරන්නේ මගේ කලින් ක්ලාස් වලදී උපයෝග කරගුවා නම් මේක අනුවාදයට හදාගන්න විතරයි මාගේ විදිය. හරි. ලියනවා පුතේ කර්නල් එකේකට කර්නල් එක ලෙස හැඳින්වෙන්නේ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වීමේදී එකී නිර්මාණය සිදු කිරීම සඳහා යාන්ත්‍ර භාෂාව machine language යාන්ත්‍ර භාෂාව C# C අකුරයි sharp ලකුණ කියන කොටස අකුර කියන C# කමාව C++ C ලකුණයි ධන ලකුණු දෙකයි C++ වැනි ක්‍රමලේඛන භාෂාවකින් නිර්මාණය වූ මූලික කේතයයි මක්කයිද පුතේ මූලික කේතයයි හරි අතොටේ දැන් ඊළඟට ඒක තමයි අරන් දැන් පුතේ අපි මෙතෙන් ඉස්සරහට කතා කරනවා මේ පද්ධතික ආයතනයේ මොකක්ද කියලා. මම අවශ්‍යතාවය ගැන මෙතන කතා කරන්නේ නැහැ. ඒක තව ටිකක් ඉස්සරහට යනකොට එක තැනකදී අපිට හම්බ වෙනවා අන්න ඒකෙන් මම කතා කරනවා. ඊළඟට අපි කතා කරමු මෙහිම් පද්ධති වර්ගීකරණය කියන්නේ මොකක්ද කියලා. මෙහිම් පද්ධති වර්ගීකරණය කියන්නේ මොකක්ද? උදේ මෙහිම් පද්ධති වර්ග අපිට හම්බ වෙනවා මේ ලෝකෙ කීපයක්. පළවෙනි එක තමයි ඒක පරිශීලක ඒකකාරක. තේරුණා? පළවෙනි එක ඒක පරිශීලක ඒකකාරක. ඊළඟට ඒක පරිශීලක බහුකාරක. ඒක පරිශීලක බහුකාරක. බහු පරිශීලක බහුකාරක.
බහුපරිශීලන බහුකාර්ය සහ තත්ත්වකාර මක්කලුතේ තත්ත්වකාර අවසාන පුතේ ඇත්තට මේ ටික ඉවරයි. අර බහු සම්බන්ධ කෙනෙක් අපි පාවිච්චි කරනවා. පළවෙනි එක ඒක පරිශීලනයේ කාර්ය සිංගල් යුසර් සිංගල්ටා. පුතේ මොකක්ද සිංගල් යුසර් සිංගල්ටා කියන්නේ? මේක මෙහෙමයි. දැන් මේ જાතියේ කම්පියුටර් අද දකින්න හම්බ වෙන්නේ නැහැ. තියෙනවා වැඩි භාගයේ නැත්නම් තිබුණා. දැන් DOS මෙහින් පද්ධතිය මේකට උදාහරණයක්. MS DOS, Microsoft DOS. ඒ කියන්නේ Windows XP වලට කලින් 98 තිබුණා. 98 වල කලින් Windows 98 වලට කලින් තිබුණේ MS DOS. කම්පියුටර් එක වැඩ කරලා තියෙනවා. උතේ MS DOS කියන්නේ කළු සුදු තිරයක් තියෙන command line interface එක අපි ඉස්සරහට බලමු. keyboard එකෙන් type කරලා වගේ කරන් දෙන්නේ mouse වලින් නෙමෙයි. හරිද? keyboard එකෙන් තමයි වැඩි කරන්නේ. keyboard එකේ keyboard එකේ නතර තමයි යන්නේ. හරි මෙන්න මේ DOS තිබිච්ච කාලේ දැන් ඔයාලා ඒක පරිශීලන කියන පොඩි කියන්නකො එක කම්පියුටර් එකක එක වෙලාවකට එක පරිශීලනයකට වැඩ කරනකොට අපි කියන ඒක පරිශීලනය. දැන් ඔයාලා විතර තියෙන කම්පියුටරේ ඒක පරිශීලනයකට බහු පරිශීලනයකට. උට ඔයාලා කම්පියුටරේ mouse දෙකක් තියෙනවද? නෑනේ. keyboard දෙකක් තියෙනවද? ඒක නෑනේ. එහෙනම් මතක තියාගන්න ඔයාලා කම්පියුටරේ මොන පරිශීලනයකද? ඒක පරිශීලනයක. ඔක හොඳට හිතන්න තිබුණා. ඔය කම්පියුටරේ පුතේ mouse දෙකක් තිබුණා නම් එහෙම. අර එක mouse pointer දීලා මොකද වෙන්නේ? ඉවරයි. හරි මොකද ආලෝකයෙන් විතර චිත්‍රයක් අඳින්න කියලා mouse එකක් එක්ක කම්පියුටරේ. හරි වරන්තයි මොකද? ඒ දවස්වල හරි ඉස්කෝලේ කාලේ එකේ ගේම් වර්ග තිබුණා. keyboard එකේ දෙකට යාළු දෙන්න වාඩි වෙලා මෙන්න ගේම් ගහනදී අපි ඔයන් ගේම් ගහනවා. ඒකේ විදියක් තිබුණා. ඒ විදිය දෙකින් ගොඩක් වෙලාවට ගේම් කියන්නේ උදේ එක කම්පියුටරේ දෙන්නෙක් ගහන්න ඕනේ කෙලිම ඔන්ලයින් කම්පියුටර් දෙකකින් ෆෝන් දෙකකින් අද එලගා දෙකක් නෙවෙයි එකපාර ඔතන සමහරේ 100 දෙනෙක් ගන්නවා අර ඒ විදිහට අර පාට ගන්න අරගෙන මේ ඔයාලා දුවවලට ගිහිල්ලා දඩබඩ ගාලා ඉඳි ගියාගෙන මරාගෙන අන්තිමට නිකන් උතුරුනේ කාදිනන ඒ වර්ග දේවල් ඉතින් ඒවා ලෝකෙ වටේ ඉන්න අය එක වෙලාවෙ ශ්‍රී ලංකාවේ ඒ මත්තමට අද ඇවිල්ලා තියෙන ලෝකෙ නමුත් ඊට කලින් අරමයි දුන්නේ කොහොමද ඒවා සිංගල් යුසර් කියන්නේ එක වෙලාවකට එක පරිශීලනයක්. ඔයා ඉඳන් තියෙන එකත් එහෙමයි. එක වෙලාවකට එක පරිශීලනයක්. ඒක කියන්න එපා. ඒක ඉතින් මට mouse එක යූස් කරනකොට මල් ඉත keyboard එක මුල ඒක ප්‍රැක්ටිකල් එකක් වාසේ නෑ. සිංගල් ටාස්කින්. ඒ කියන්නේ එක පුද්ගලයෙක්ට එක ටාස්ක් එකයි. සිංගල් යුසර් සිංගල් ටාස්ක්. ඒක පරිශීලනයේ ඒක කාර්යය. ඒ කියන්නේ එක වෙලාවකට එක වැඩක් විතරයි කරන්නේ. දැන් ඔයා කම්පියුටරේ එහෙමද? නෑ. ඔයාට ගේම් ගහනවා සින්දුවක් අහන්න පුළුවන්. ලියුමක් ටයිප් කරනවා සින්දුවක් අහන්න පුළුවන්. අර ඊට පස්සේ චිත්‍රපටයක් බලනවා මොනවාරි කොපි වෙන්න දාන්න පුළුවන්. ඒක වෙලාව වැඩ කීපයක් කරන්න හැකි. හැබැයි අපි මේ කියන MS DOS කාලේ එක වෙලාවකට කරන්න පුළුවන් එක වැඩක් විතරයි. හැබැයි වැඩ කීපයක් කරන්න බෑ නේද? සිංගල් යුසර් සිංගල් ටාස්ක් කියන්නේ එක පුද්ගලයෙක්ට එක වෙලාවකට එක වැඩක් විතර කරනවා. අපි ඔය කියනවානේ සිංගල් යුසර් සිංගල් ටාස්ක් කියලා. උදාහරණය DOS මෙහි පද්ධතිය. ලියාගත්තේ මාතෘකාව සිංගල් යුසර් සිංගල් ටාස්ක් නැත්නම් ඒක පරිශීලක ඒක කාර්ය. ඒක පරිශීලක ඒක කාර්ය. හරි. ලියාගත්තා. ඒක පරිශීලක ඒක කාර්ය. නෝට් එක දාන්න. මෙවැනි මෙහෙයුම් පද්ධති එක් අවස්ථාවකදී එක් පුද්ගලයෙක්ට පමණක් එක් අවස්ථාවකදී පුතේ එක් පුද්ගලයෙක්ට පමණක් එක් අවස්ථාවකදී එක් පුද්ගලයෙක්ට පමණක් එක් කාර්යයක් ඉටු කිරීමට අවකාශ ලබා දෙන මෙහෙයුම් පද්ධති විශේෂයි. මක්ක ලබා දෙන මෙහෙයුම් පද්ධති විශේෂයි උදා අවකාශ ලබා දෙන මෙහෙයුම් පද්ධති විශේෂයි.
අවකාශ ලබා දෙන මෙහිම් පද්ධති විශේෂයි. මේවා එක් අවස්ථාවකදී එක් කාර්යයක් පමණක් ඉටු කරන නිසා වෙයි. එක් අවස්ථාවකදී එක් කාර්යයක් පමණක් ඉටු කරන නිසා වෙයි. එක් අවස්ථාවකදී එක් කාර්යයක් පමණක් මත් කරන නිසා වෙන්න පුතා ඉටු කරන නිසා වෙයි. ඉටු කරන නිසා වෙයි. एक अवस्थावधी कार्य पौड़ा के ऊपर निसावे एक अवस्थावधी कार्य पौड़ा के ऊपर निसावे परिश्रम के वेगवत क्रियात्मक वर्ण नमुत एक एडवांटेज रखो दे एक वाक्य परिश्रम के वेग क्रियात्मक वर्ण नमुत वेग या मतलब पॉडी रन में तुलना में लोग मेमोरी का यूज करने पॉडी वीडियो का पॉडी रन में इन दिनों में मेरे लोगों को आवश्यक है क्या है लोगों स्पेस तो भी उन्हें जिम्मेदार नहीं है होते अरे आवासीय वन में एक कार्य अवसान मनसो एक වැඩක් ඉවර වෙනකම් එක් කාර්යයක් අවසන් වෙනතුරු තවත් කාර්යයක් ආරම්භ කිරීමට නොහැකි වීමයි. තවත් මත්තක් ආරම්භ කිරීමට නොහැකි වීමයි පුතා. තවත් කාර්යයක් ආරම්භ කිරීමට නොහැකි වීමයි. සතුටුයි. එහෙමයි. තවත් කාර්යයක් ආරම්භ කිරීමට නොහැකි වීමයි. ඒක තමයි एक बार की लगे कार उदाहरण में ms डॉट स्केल आ गया ms डॉट स्केल आ गया ඊළඟ මාතෘකාව දාපු ඒක පරිශීලක බහුකාර්ය ඊළඟ මාතෘකාව ඒක පරිශීලක බහුකාර්ය ඒක පරිශීලක මොන කාර්යද කොට ඒක පරිශීලක බහුකාර්ය මේ කියන්නේ එක්කෙනෙක් තමයි එක වෙලාවකට වැඩ කරන්නේ හැබැයි එක වෙලාවකට වැඩ ගොඩක් කරන්න පුළුවන් කියන්නේ ඔයයි ගෙදර කම්පියුටරේ වගේ නේද ඔයා ගෙදර කම්පියුටරේ ඒ වගේ එක වෙලාවකට ඔයා විතරයි වැඩ කරන්නේ හැබැයි වාට ක්ලේම ටයිප් කරනවා මොනවා කොපි එකක් දානවා සින්දුවක් අහනවා සින්දුව උත්සාහ කරනවා ලොකු ටයිප් කරනවා මොනවා කොපි එකක් දානවා වැඩ ගොඩක් එක වෙලාවෙ දෙවෙනි වැඩ ප්‍රමාණය තාක් කියලා කම්පියුටර් කරන්න පුළුවන් වෙනවා අපිට කියන ඒක පරිශීලක බහුකාර්ය කියන්නේ एक परिशीलित बहुकार्य एक लिया मुझे नोट है एक लिया नोट है मेरे में पद्धति एक अवस्थावकදී एक පුද්ගලයෙක්ට පමණක් एक अवस्थावकදී एक පුද්ගලයෙක්ට පමණක් क्रिया कल हैकी हुआ एक अवस्थावकදී කාර්යයන් කීපයක් ඉටු කරගත හැකි एक अवस्थावकදී කාර්යයන් කීපයක් ඉටු කරගත හැකි උදාහරණ දාගන්න අපේ Windows 7 Windows 10 Macintosh OS කියන්නේ Apple වල තියෙන iMac computer OS එක Macintosh OS Android phone එක ඔන්න වගේ එක Linux devices එකකට දාපර යටින් නියම බල වාසිය කලින්නේ යටින් වාදිනවා වාසි අවාසි කලින් ඉක්වට ලියමු
හරිදරුවනේ right මොනිදාගේ මෙරදී වාක්‍යවාක්‍ය වලට මෙහෙම වාක්‍ය තමයි පුතේ එකම ස්ථාවරදී කාර්යයන් කීපයක් සිදු කරගන්න හැකි නිසා ක්‍රියාවලිය කාර්යක්ෂම වූ වාක්‍ය ඒක ප්‍රශ්නයක් නෑ ඒකේ වාක්‍ය ගොඩක් තියෙනවා මේකේ තේරුණාද මේක ඔයා දන්නවා කියන්නේ එක් වෙලාවක කාර්යයන් කීපයක් කරන්න පුළුවන් කාර්යක්ෂමතාවය වැඩි වේගයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ වගේ අර මේක අවාසිය තමයි පරිගණක කියපුතේ ස්පේස් ස්ටඩියෙන් මොලේ කියන්නේ විශාල හැකියාවකින් යුතු පරිගණක තියෙනවා. ඒ කියන්නේ ප්‍රබල බලයකින් යුතු පරිගණක. වැඩි ගම්නටකයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ අවාසි වෙනවා. හරිනේ. ඒක දාලා තියාගන්න ඕනේ වාසි අවාසි දැන් ලියලා තියෙනවා පුතේ. හරි. දැන් එතනින් ඉස්සරහට දරුවනේ අපි කතා කරනවා ඊළඟට බහුපරිශීලක බහුකාර්ය කියන්නේ මොකක්ද කියලා. බහුපරිශීලක බහුකාර්ය කියන්නේ සංතෝෂ OS එකක්. ඒ කියන්නේ එක වෙලාවෙ ගොඩක් කට්ටිය ගොඩක් වැඩ කරනවා. දැන් ඔයා කල්පනා කරන්නේ අපෝ එන මවුස් 100ක් විතර ඇතේ. නෑ නෑ. මේ කියන්නේ එහෙම නෙමෙයි. මේ වගේ මෙහෙම පරිදි පාවිච්චි කරන්න පුතේ ගොඩාක් වෙලාවට ව්‍යාපාරික මට්ටමේ අන්තර්ජාල ව්‍යාපාර මට්ටමේ ආයතන. උදාහරණයක් Facebook ආයතන. Google ආයතන. දැන් Facebook කියන ඇප් එක ගත්තොත් පුතේ එක ටයිම් එකකදී ලෝකෙ මිලියන ගාණක් ඒ පරිකල්පි තුලනේ වැඩ කරන්නේ. අපි අපේ ෆෝන් එකෙන් වැඩ කරාද වැඩ කරන්නේ කැලිෆෝනියා වල යාළුවෝ තියෙන මේන් බ්‍රාන්ච් එකේ අන්තිමම නම් ඒ වගේ කම්පියුටර් වල පුතේ දාන්නේ මෙන්න මේ කියන OS එහෙමද මේ බහුපරිශීලක මිලියන ගාණක් යූසර්ස් ගන්න. හරි එක වෙලාවේ වැඩ ගොඩක් කරන ඇත්තටම මිලියන ගාණම ගිහිල්ලා හරිද ලංකාවේ එක දෙයක් බලනවා අපි ධම්මික වැඩි බලනවා මිලියන ගාණක් ගිහිල්ලා මේ තියෙන ධම්මික වෙන්නේ නෑ පුතේ ඒක බලන්නේ මොනවද කීප දෙනෙක් විතරයි එතකොට ලෝකෙ මිලියන ගාණ දේවල් මිලියන ගාණක් තමයි පුතේ ඔයගොල්ලෝ කරන්නේ එහෙමනම් බහුපරිශීලක බහුකාර්ය කියන්නේ යෝගී මේ පස්සේ වලට ඒකට හොඳ උදාහරණ තමයි පුතේ යුනික්ස් කියන මේ පස්සේ මේක තමයි සිලබස් එක වල දෙන්න තියෙන මේ පස්සේ තව ඉතින් මෙහෙම කරලා තියෙනවා යුනික්ස් කියන එක තමයි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ මේ පද්ධතිය මාතෘකා බහුපරිශීලක බහුකාර්ය මේ පද්ධතිය කියලා දාගමු බහුපරිශීලක බහුකාර්ය කියලා දාගමු බහුපරිශීලක බහුකාර්ය කිය හරි දාන්න ලියන්න මේ විදිහට මෙවැනි මෙහෙයුම් පද්ධති තුල බහුපරිශීලක බහුකාර්ය වල මෙවැනි මෙහෙයුම් පද්ධති තුල एक अवस्थावकदी एक මොකකදද පුතේ අවස්ථාවකදී एक අවස්ථාවකදී විශාල පරිශීලකයන් ප්‍රමාණයක් නැත්නම් පරිශීලකයන් වැඩි ගන්න විශාල පරිශීලකයන් ප්‍රමාණයක් කටයුතු කරන අතර ඔවුන් ක්‍රියාවලීන් වැඩි ගණනක නිරත වේ මල්ටි යුසර් මල්ටි ටාස්ක් කියලා අපි ඔකට කියන්නේ නේද බහුපරිශීලක බහුකාර්ය මේවා බොහෝ විට දැන් ඔයාලා නෝට් කන් ලියලා තියෙනවා නම් අඩුපාඩු හදා ගන්න පුළුවන් පුතේ
මේ බොහෝ විට අන්තර්ජාල ව්‍යාපාර තුළ අන්තර්ජාල ව්‍යාපාර තුළ මක්කල හැකි වේ පුතා දැකගත හැකි වේ අන්තර්ජාල ව්‍යාපාර තුළ දැකගත හැකි වේ හරි අන්තර්ජාල ව්‍යාපාර තුළ දැකගත හැකි වේ සතුටුයි උදාහරණයක් උදේ යුනික්ස් මෙහෙයුම් පද්ධතිය උදාහරණයක් යුනික්ස් මෙහෙයුම් පද්ධතිය यूनिक्स मेन पद्धति यूनिक्स मेन पद्धति यूनिक्स मेन पद्धति सर මේක වාක්‍ය තමයි පුතේ එක් වෙලාවක පරිශීලකයන් වැඩි ගානකට සම්බන්ධ වෙන්න පුළුවන් ලියලා තියන්න කමක් නැහැ ඒ වගේම එක් වෙලාවක උන්ට වැඩි කාර්ය ප්‍රමාණයක් කරන්න පුළුවන් ඒක තමයි මේ දින වාක්‍යය කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි මේක අවාසිය තමයි අති ප්‍රබල පරිචාරක ඕනි පුතේ මේක දාන්න මේ ඔයාලගේ කම්පියුටර් එකට බෑ මේක දානවා ඒකා සමාන සේවාදායක පරිචාරකයන් යූස් කරන්න ඕනේ ඒ කියන්නේ අති වියදමක් කරන්න වෙනවා වියදම් වැඩි අති විශාල ප්‍රමාණයේ අති හැකියාව කිමිත් පරිචාරක පාවිච්චි කරන්න වෙනවා තේරුණා स्पेशल දෙයක් කියන්න මේක නෝට් එක මුලින්ම සමත් නැහැ. මම Facebook එකට එක වෙලාවකට මිලියන ගාණක් ඉන්නවා කියලා. අන්නේ මිලියන ගාණක් පරිගණකවල අපි කියන්නේ ටර්මිනල්ස් කියලා. පාරේ අංක කියලා. ඒක එතකොට Facebook ආයතනය කියන්නේ මේක නම් ඒකට සම්බන්ධ වෙලා ඉන්න වටේ අපි ටර්මිනල් එක. අපි පාරේ අංකයක්. ඒකට මිලියන ගාණක් පරිගණක එක මොහොතේ එක පරිගණකකට සම්බන්ධ වෙනවා. මිලියන ගාණක් ටර්මිනල් එක සර්වර් එකකට සම්බන්ධ වෙනවා. කොහොමද මේකේ බහුපරිචිත බහුකාර්ය කියන්නේ. අවසාන මාතෘකාව දාමු තත්ත්ව කාල මෙහෙයුම් පද්ධතිය. තත්ත්ව කාල රියල් ටයිම් OS. තත්ත්ව කාල මෙහෙයුම් පද්ධතිය. තත්ත්ව කාල මෙහෙයුම් පද්ධතිය. රියල් ටයිම් OS. තත්ත්ව කාල මෙහෙයුම් පද්ධතිය. රියල් ටයිම් OS. शरी पुणे මොකක්ද තත්ත්ව කාල කියන්නේ මේක හරිකෝ රියල් ටයිම් තත්ත්ව කාල ඉංග්‍රීසි වචන පොඩ්ඩක් තේරුම් ගන්නවා නේ රියල් ටයිම් එකකට තත්ත්ව කාල කියලා කියන්නේ පුතේ දැන් ආදානය දුන්න ගමන් දැන් ප්‍රතිදාන දෙනවා දැන් දුන්නොත් දැන් ප්‍රතිදාන දෙනවා මොකක්ද මේ එක්සැම්පල් මේ බලන්න පුළුවන් පුතේ මේ ATM මැෂින් එකක් හිතන්නකෝ ATM මැෂින් වල කාඩ් එක දාලා කියනවා රුපියල් 1000ක් දෙන්න ATM machine එකේ කියනවාද මාසෙ අන්තිමට එන්න වාට දෙන්න ඒක කියනවා මේ ඒක කියන්නේ ඒ නෑ ප්‍රොසෙස් එක වෙනවා දැන් මේ වගේ ඇත්තටම ATM එකක් කියනකොට වඩා හරි සාර්ථක දේවල් කියලා සුනාමි අතුල හැදීම පද්ධතිය වගේ දේවල් මම ඔකට ඉතර උදාහරණයක් ගන්න එක එක්සැම්පල් ලංකාව වටේට පුතේ සුනාමි අතුල හඳුනන සෙන්සර් වයි කරලා තියෙනවා ආ මේක පරිගණක පද්ධතිය ඒක දාගෙන OS එකේ තත්ත්ව කාලය ඒ කියන්නේ සුනාමි අතුල දැන්නාම දැන්ටක් ගාලා යන නිවුස් එක දෙනවා මෙන්න සුනාමි එනවා කියලා පුතේ කොහොම නෝවත් පුතේ දැන් එනවා සුනාමි වල සෙන්සර් එක කොට සුනාමි එනවා කියලා මේක ඉන්නවා දෙකක් විතර ඉඳලා සිග්නල් එක දෙනකොට උදාහරණ වෙන්න ගියාට පස්සේ තමයි සිග්නල් එක එන්නේ පුතේ ඔහොම වෙච්ච ලබල් නිසුවාම නොවේ හැදෙකට තියාගන්න ලෝකෙ තුල පාවිච්චි වෙන කාලගුණ සංඥා කලිත පරිගණක පුතේ වැඩ කරන්නේ මේ රියල් ටයිම් කියන මෙතඩ් එකට මේවට ආදානෙ දුන්න විදිහට පුතේ ඒක ප්‍රකාශ කරලා ඒ වෙලාවෙන් ප්‍රතිදානෙ දෙන්න තමයි ඒක උදාහරණ වෙලා ඉන්නේ ගොඩක් වෙලා මතක තියාගන්න කාලගුණික සංවේදක සහිත පරිගණක පද්ධති තුල සහ ATM යන්ත්‍ර වගේ දේවල් වල මේක පාවිච්චි වෙනවා හැදෙන්නේ මේක පාවිච්චි වෙනවා තත්ත්ව කාලය කියන්න මෙහෙම තත්ත්ව කාල මෙහෙයුම් පද්ධතිය සැලකෙන්නේ 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 ආදානයක් ලබා දුන් විගත
ආදායම මක්කල විකදපුගේ ලබා දුන් විගත ආදායයක් ලබා දුන් විගත ආදායයක් ලබා දුන් විගත එය සකසා ප්‍රතිදානය ලබා දෙන ඒ සකසා ප්‍රතිදානය ලබා දෙන ඒ සකසා මක්ක ලබා දෙන පුතා ප්‍රතිදානය ලබා දෙන මෙහෙයුම් පද්ධති විශේෂයි මක්ක විශේෂයි පුතා මෙහෙයුම් පද්ධති විශේෂයි මෙහෙයුම් පද්ධති විශේෂයි හරි මේවා බොහෝ විට කාලගුණික සංවේදක සහිත පරිගණක යන්ත්‍ර තුළ කාලගුණික සංවේදක සහිත පරිගණක යන්ත්‍ර තුළ ATM යන්ත්‍ර තුළ දැකගත හැකි අතර බොහෝ විට පරිපත පාදක වේ. ඒ කියන්නේ පරිපතයක් උදේ සර්කිට් එකක පන නියදාන්නේ කම්පියුටර් එකකටම නෙමෙයි. මේ පද්දාන සර්කිට් වලට ඒවා සර්කිට් එක පරිපතයක් පාදක කරගෙන පරිපත පාදකව නිර්මාණය වියද. පරිපත පාදකව නිර්මාණය වියද. ඉවරයි. ප්‍රියයි. දැන් ඔන්නතර ඉක්ුටේ අපි මෙහෙම පස්සේ වර්ගීකරණයේ එක පැත්තක් අවසන් කරනවා. තව වර්ගීකරණ තියෙනවා. අපි ඉස්සර කතා කරලා ඔයාලගේ views තේරා යන පන්ති මොනේ අවසාන පාඩම් ඉක්ුටේ මේ විදිහට මේ දවස්වල ගන්නේ කොරන්ටයින් කේස් එකට ඉර විතරම මේක එක දිගට දාන්න වෙන්නේ නැහැ. පස්සේ පටන් ගත්තාම ආයෙත් නවත්තන්න වෙනවා. තරහින් දෙපා. ඒතකොට පන්ති එක ඉගෙනගමු. මම මේක පන්තියේ නැති ළමයිට. එතකොට තේ එයාලට අපි ඉස්සරහට සොලියුෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මගේ හැම වීඩියෝ එකක්ම තේරෙන්න කියන බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් පන්ති එක කරගෙන ගියයි ගැටලුවක් නැහැ. YouTube බලන කට්ටිය YouTube බලන්න පුළුවන්. ඉතින් පන්ති සම්බන්ධ වෙන නිසා මෙතන මේක හාට කරගෙන යන්න බැරි මේ පස්සේ දෙකක් වගේ තමයි මේකට දාන්නේ. කොහොමද ඒවා මේ හොඳ කරදයක් නැහැ. මෙතන එහාට වර්ගීකරණයක් තියෙනවා. ඔයාලා ටෙම්ප් එකේ තව එකක් ඇති. එතන ඉස්සර තියලා අපි දැන් එනවා මෙහෙයුම් පද්ධති කාර්යභාරය ගැන කතා කරලා. උදේ මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය කියන්නේ මොකක්ද? උදේ මෙහෙයුම් පද්ධතිය මූලිකව ආරක්ෂක කළමනාකරණය කරනවා. ආරක්ෂක කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. බොරු කළමනාකරණය කරනවා, මතක කළමනාකරණය, ක්‍රියායන කළමනාකරණය, ජාල කළමනාකරණය, එහෙම ඔන්න ඔයගේ කළමනාකරණ රාජ්‍යයක් දුඩාන කළමනාකරණය, අතුරු නුවණ ලැබීම ගොඩක් ඒවාගේ මෙයා කරනවා. එහෙම මෙන්න මේ කාර්යභාරය එක අපි දැන් නෝට්ස් එක දාගමු දෙයි මොනවාද වෙන්නේ කියලා. අනිත් එකම මම කතා කරන්නේ ඔක හොඳ විදිහට තමයි ක්‍රියායන කළමනාකරණය. ඒක කතා කරන්නේ අන්තිමට මොකද හිතුවේ ඒක සම්පූර්ණ වෙදින්හාට පාඩමෙන් ක්‍රියායන කළමනාකරණය. සමහරකට කළමනාකරණය. ඒ නිසා පොඩි ටික තමයි මුලට තියෙන මොඩ් ටික මුලින්ම ඉවර කරන්න. පළවෙනි එක අපි දාගමු ආරක්ෂක කළමනාකරණය. තමයි ටිප් එක ඇතුලේ අන්තිමට. ආරක්ෂක කළමනාකරණය. ලියාගමු තේ ආරක්ෂක කළමනාකරණය කියන්නේ. දැන් මොකද ආරක්ෂක කළමනාකරණය කියලා කියන්නම්. ඕනිම කම්පියුටරයක් ඔන් කරනකොට පාස්වර්ඩ් එකක් වැටෙනවා. නැත්නම් බිට්ලොකර් වලට පාස්වර්ඩ් වැටෙනවා. අන්න ඒ වගේ පාස්වර්ඩ් එකක් සපයලා පරිගණක පද්ධතිය ආරක්ෂාව තහවුරු කරන මෙහෙයුම් පද්ධතියේ කොටස තමයි අපි කියන ආරක්ෂක කළමනාකරණය කියන්නේ. මම හිතන්නේ තේරුණා. හරිම සරලයි. මේක වගේ ෆෝන් එකේ තියෙනවා. ෆෝන් එකේ තියෙන ෆින්ගර් ප්‍රින්ට් එක ගන්න එක පවා පැටර්න් එක පවා දෙමේ ආරක්ෂක කළමනාකරණය කියන්නේ කොටසක තමයි ඉන්නේ. ඔයා එක්සැම්පල් නෙට්වර්ක් එකකින් තමයි ඔයාගේ පරිගණකයේ දේවල් ටික එළියට යන්නේ නැතිව ඉර කරන දේවල් තමයි ආරක්ෂක කළමනාකරණයට ඇයි. මාතෘකාව ආරක්ෂක කළමනාකරණය ටියුට් එකට අදාළ හොයාගන්න. නැත්නම් ඔක්කොලේ කරන් දියන් ටියුට් නැතිලා නැත්නම් කොලේ ගියාගන්න. මෙහෙයුම් පද්ධතියේ කාර්යභාරය දැන් මාතෘකාව ඒකේ රටේ ආරක්ෂක කළමනාකරණය. ආරක්ෂක කළමනාකරණයට හැඳින්වෙන්නේ දැන් ඔයාලනවා සාමාන්‍ය පාස්වර්ඩ් දෙන්නේ ඔය පොඩි දේවල්. ආරක්ෂක කළමනාකරණයට හැඳින්වෙන්නේ
පරිගණක පද්ධතිය තුළ පවතින දත්ත ආරක්ෂා කිරීම සඳහා මෙහෙයුම් පද්ධතිය විසින් මක්ක විදිහට උදේ මෙහෙයුම් පද්ධතිය විසින් යොදා ඇති ආරක්ෂිත උපක්‍රමයි යොදා ඇති මක්කයි උදේ ආරක්ෂිත උපක්‍රමයි හරි යොදා ඇති ආරක්ෂිත උපක්‍රමයි යටි උදාහරණ කියලා දාගන්නවා පරිගණකයේ මුරපදයක් කියවීම ගොනුසු වෙකීමේ හැකියාව ෆෝල්ඩර්ස් වලදී ෆෝල්ඩර් අපිට ටිකක් දාන්න පුළුවන් ප්‍රයිවසි දානවා කියන්නේ ඔන්ලි නියම දාන්න පුළුවන් ඒවා ජංග මුද්‍රපතන තුළ ඇති පැටර්න් ෆේස් අන්ලොක් ෆිංගර්ප්‍රින්ට් අන්ලොක් ඕවා හැම එකක්ම OS එකේ තමයි කල්පනා කරන්නේ ඒක. තව ඊට අමතරව පරිගණක ජාලයේදී ආරක්ෂා කරගෙන දත්ත ආරක්ෂාගේ කියන්නේ අපේ දත්තේ ආගෙන නැති වෙන්න නෙට්වර්ක් කරා දීලා මොනවා. හරි. ආරක්ෂා කරනවාද උච්චයි. ඊළඟට අපේ ගොනු කළමනාකරණය ටිකක් දිග නෝට් එකක්. ගොනු කළමනාකරණය කියන්නේ මොකක්ද? උදේ කම්පියුටර් එක අස්සේ පරිගණක මතකයේ වගේම තමයි ඒ මතකයේ අපි නිර්මාණය කරන ගොනු කළමනාකරණය කරන්න පුතේ විශේෂ ක්‍රමයක් OS එකට ඇඩ් කරලා තියෙනවා. තේරුණා? ඒ කියන්නේ ගොනු කියන්නේ මොනවාද? සිංගල් වේවා, වීඩියෝ වේවා, docs file වේවා, txt file වේවා, exe file වේවා, pdf වේවා, dsd වේවා ඕන එක. අපි කියන්නේ ගොනුවක් ෆයිල් එකක් කියන්නේ. පුතේ මේක මේ ෆයිල් මැනේජ්මන්ට් සිස්ටම් එක කරනකොට මේ ගොනු එයා ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. හරි ගොනු කරනාගෙන ගොනු ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. අංක 1 තමයි ASCII ගොනු, අංක 2 බයිනරි ගොනු. උදේ ASCII ගොනු කියන්නේ අපිට කියවන්න පුළුවන්, අපිට ඕපන් කරන්න පුළුවන් ගොනු වලට. example MP3 කියන්නේ සින්දුනි. හරි so අපිට ඕපන් කරලා අහන්න පුළුවන්. MP4 කියන්නේ වීඩියෝ අපිට ඕපන් කරලා බලන්න පුළුවන්. MKV කියන්නේ වීඩියෝ ඕපන් කරලා බලන්න පුළුවන්. තේරුණා? ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ document TXT text file ඕපන් කරලා බලන්න පුළුවන්. ඒ ඔක්කොම කියන්නේ අපි ASCII කියන්නේ පරිශීලකයාට වටහා ගත හැකි ෆයිල් එකේ ASCII කියලා ඉන්නවා. හැබැයි දැන් EXE කියන්නේ software ෆයිල් එකක්. ඒක ඕපන් කරලා බලන්න පුළුවන්. දැන් ඒක ඉන්ස්ටෝල් කරන දෙයක සිස්ටම් එකට අයිති කැලලා. අන්න ඒවා බයිනරි කියලා අපි දානවා. ඊට පස්සේ තමයි DAT ෆයිල්, ඔය ටික තියෙන CDS ෆයිල්. කම්පියුටර් එකේ ඔය දෙකම ඕපන් කරන්න බැරි අමුතු සිස්ටම් ෆයිල් වල තියෙනවා. අන්න ඒවා අපි කියනවා මේ බයිනරි ගොනු කියලා. තේරුණා? හරි. දැන් අපි ගෲප් එකේ ඇති ගොනු වර්ග දෙකක් කියලා. හරි. ගොනු වර්ග දෙක නැත්නම් ගෲප් නැති කට්ටිය ලියා ගන්න පුළුවන්. මේ පද්ධතිය ගොනු කළමනාකරණයේදී ගොනු වර්ග දෙකක් ඔස්සේ සාකච්ඡා කරනවා. ट्यूब में क्या है मेन पद्धति गुरु का बनाने मातृका गुरु का बनाने एक ऐसे दिया गया मेन पद्धति गुरु का बनाने दी गुरु वर्ग देखा सोचते साकच्छा कर अंक 1 S की गुरु अंक 1 S की गुरु अंक 2 बाइनरी गुरु मातृका में S की गुरु लिया करते ASCII गुरु वर्ड लिया ASCII गुरु वर्ड පරිගණක පද්ධතිය තුළ පවතින පරිශීලකයාට වටහා ගත හැකි
පරිශීලකයාට මක් කළ හැකි පුතා වටහාගත හැකි. පරිශීලකයාට වටහාගත හැකි. පරිශීලකයාට වටහාගත හැකි. ගොනු වර්ග පරිශීලකයා වටහාගත හැකි ගොනු වර්ග ඇස්කි ගොනු ලෙස සැලකේ. මක්ක ලෙස සැලකේ පුතා. ඇස්කි ගොනු ලෙස සැලකේ. ඇස්කි ගොනු ලෙස සැලකේ. හරි. ඇස්කි ගොනු ලෙස සැලකේ. ඒක යන්නේ අපි එක්සැම්පල් විදිහට දාගෙන යනවා. සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන ප්‍රධාන ඇස්කි ගොනු කීපයක් MP3 MP4 ඊට පස්සේ අපිට හම්බ වෙන තව තියෙන TXT ෆයිල් MKV JPG ෆොටෝ ෆයිල් JPG ඔන්න වගේ ඒවා ඔයා දාගන්න අපේ ASCII කියන කාණ්ඩේ මේ හැම එකකම ඔයාට මක් කරලා බලන්න පුළුවන්ද ඕපන් කරලා බලන්න ඔයාට chance එක තියෙනවා ඒ නිසා තමයි අපි ඔය ASCII ෆයිල් කියලා කියන්නේ පැහැදිලිද හරි ඒක එක්සැම්පල් දාගමු JPG MKV MP3 MP4 TXT ඔය වගේ ඒවා ASCII පරිශීලකයාට තේරෙනවා ඊළඟ මාතෘකාව binary වලට ලියාගත්තේ binary ගොනු ලෙස සැලකෙන්නේ මක්ක ලෙස සැලකෙන්නේ පුතා binary ගොනු ලෙස සැලකෙන්නේ පරිශීලකයාට ඕපන් කිරීමට හැකියාව අවම පරිශීලකයාට ඕපන් කිරීමට හැකියාව අවම නමුත් පරිගණක පද්ධතියට අවශ්‍ය වන ගුණ විශේෂයි उदाहरण EXE एक एप्लीकेशन फाइल है सॉफ्टवेयर फाइल क्या EXE DAD that file DAD CVS तब यार वो तरह सिस्टम फाइल करवाने का ये ना अपने तेरे ने ये फाइल को मैंने वो वाटर का ये मिलती है उड़ा के दिया फाइल वाटर नसीब है उल्लंघन हर एक कारण है ऐसे इलते उनका ना करने के हमें दोनों वाला नहीं कर दे रहा एक तरह मेरे होते OS का मेन पद्धति तब अपने हिंदे जानते कर दो कि दोनों की करते आई लगती है तेरा मेमोरी MP4 MP3 हर एक पद्धति JPG TXT को दिया मैं वो नहीं करवाना नहीं यूं करवाना है कि आप क्या दे ये वाला तो क्यों दोनों नहीं यूं किया अदर इतने कथा कर नामत करा मुझे दोनों नहीं यूं किया क्या करते हो दोनों नहीं यूं किया ना फाइल कॉपी करने इधर बस रीनेम करने पेस्ट कर कॉपी कर फाइल को पेस्ट कर फाइल का कट करने का डिलीट करने का न्यू फाइल का करने उन्होंने ऑर्डर दिया किया दोनों नहीं यूं किया मात्र का दोनों नहीं यूं किया पहाड़ वाली आ गया बोला कॉपी पेस्ट कट delete rename new file save हर इधर ना properties पर यहाँ पे बोला मना hidden करांड only me दांड read only दांड हर तब बोला मैं बोला icon customize कराना बोला मेहनत कराना बोला icon change कराना बोला file एक bonus file एक open कराना बोला file एक close कराना बोला file एक एक तो वाटा मेहमा वो तेरे compress कराना बोला तीव्र आर्थिक अभियान अन्य वाले कंप्रेस करना है फाइल टप करना होगा अभियान कंप्रेस करना मतलब कंप्रेस करने का मतलब डीकंप्रेस करना बोला और उन्हें वाली और बाहर तो इधर ये क्या करते उन्होंने एक सामान लेने को होती है ये वाला अभी आगे तो करना होता है अगर तो क्या करना होते मातक खाना करने क्रियाएं खाना करने जगह को बढ़ाते हैं तब तो फिर हम इधर करना को बस हम थोड़ा खतरा करके नहीं पार में अवसान कराना पड़ेगा सुग्री पार में ये और अनिवार्य प्रश्न मनी करने हर इतना अदर प्रश्न और नवतर हेमोम पारिश्रमिक और व्यक्ति करने इलान होने से अपने हम बिल्कुल क्रियाएं का सामना करने एवं
වගේ මත කරුණා කරණය සහ එතන ඥාන දරන කොටස නඟලන වේ. හරි. එහෙනම් අපි ඊළඟ video